මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා තංගල්ල සිටිනා මළුවේ අලුත් වැවමුලනේ ඉදිරිසිංහ පවුලේ සියලු ඥාති පිරිස විසින් මෙම උතුම් ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් අවුරුදු 83ක් ආයු වළඳා මීට මාස 3කට පෙර පරලොව සැපත් කරුණාවති අමරවික්‍රම ආදරණීය මෑණියන්ටත් දැනට වසර 1.5කට පෙර පරලොව සැපත් දොන් දිනෙස් එදිරිසිංහ ආදරණීය පියාණන් ඇතුළු සියලුම පරලොව සැපත් ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර කර උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා. පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙවියන් භූත කොට්ටාශ සහ සත්වයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් අප වී ක්‍රියා කරන අතිපූජනීය මහා සංඝරුවනට සහ සුජීවත්ව සිටින පවුලේ සියලුම දෙනාටත් ඥාතිහිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. මුළු ලොවම වෙලාගත් කොරෝනා වසංගතය හමුවේ රෝගී ජනතාවට නිරෝගී සුවයත් ඒ සඳහා අප වී සත්කාර කරන සෑම සියලු දෙනාටම ආරක්ෂාව පතාද මේ පුණ්‍ය කර්මයෙන් ජනිත වන ශක්තිය හේතු වාසනා වේවා. මෙම ධර්ම දාණයෙන් ජනිත වන කුසල ශක්තිය සෑම සියලු දෙනාටම ධම්මානුධම්ම පටිපදාව යෙදෙන්න හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරි ඉමානි භික්ඛවේ ඨානානි චතුහි ඨානේහි වේදිතබ්බෝ තීති. මෙම ධර්මානුශාසනාව ප්‍රඥා රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශ කරවා ගනිමින් ධර්ම දානයට ධර්ම ශ්‍රවණයට සූදානම්ව සිටිනා වූ අනුග්‍රහක බවතුන් ප්‍රමුඛ සදහවර පින්වත්නි, අපිට මේ සමාජයේ පුද්ගලයන් හමු වෙනවා. උන් අපි හඳුනා ගන්නවා. දුටු ගමන් පැහැදෙනවා. තව ටිකක් කල් යනකොට මං හිතපු කෙනා නෙවෙයි යා. එහෙම කියලා මෙයා මේගොල්ලෝ සම්බන්ධයෙන් විවිධ නිගමන තීන්දුව తీරන ගන්නවා. අපි මේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක් හඳුනා ගන්න හදන්නේ ඔහුගේ ඇඳුම් පැළඳුම් යාන වාහන වත්කම් හැඩරුවා ආශ්‍රයෙන්. නමුත් ඇත්තටම පුද්ගලයා කියලා කියන්නේ කර්මයක විපාක. ඒ ශාරීරිකව කිසියම් ආකාරයක ප්‍රියංකර බවකුත් තියෙන්න පුළුවන්. කර්මික කියන්නේ පාපයක නෙමෙයි, පෙරපින් කළ බව කියන එකේ විපාක මනුස්ස ජීවිතය කියලා කියන්නේ. නමුත් මේ පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ අපට පෙනෙන පුද්ගලයෙක් වශයෙන් වුණාට මොහොතින් මොහොත ක්‍රියාත්මක වෙන්නේ සිතින් කයෙන් වචනෙන්. එහෙම නැත්නම් ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන්. මේවට උපදින හැඟීම් අනුව තමයි පුද්ගලයෙක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඔබ පුද්ගලයෙක් වශයෙන් ශරීරය සැලකුවාට ඇතුළත පවතින ගති ලක්ෂණ ටිකක්. මේ ගති ලක්ෂණවල ක්‍රියාකාරීත්වය හරියට තේරුම් ගන්න ටිකක් කල් යනවා. ඒ නිසා මේ පුද්ගලයන් හඳුනා ගැනීම එකවරම නිගමනයකට පත් යුතු දෙයක් නෙවෙයි. ටිකක් කල් ගියාම තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අභිනවීන විවාහයට පත් වෙන යුවලක් සඳහා අපි කරන අනුශාසනාවේදීත් කියනවා ඔය දැකලා හඳුනාගත්ත පමණින් කැමති වුණ පමණින් තවම දෙන්න හඳුනාගෙන නැහැ. රැකියාවක පරිවාස කාලයක් තියෙනවා වගේ විවාහය සාර්ථක වෙන්නත් අවුරුදු 10ක විතර පරිවාස කාලයක් තියෙන්න ඕන. වුණොන් හඳුනා ගන්නට ගැටුම් ඇති කර ගන්න නැතුව ඇතුලේ ඉන්න කොයි වගේ කෙනෙක්ද කියලා හඳුනා ගන්න කියලා. මෙන්න මේ වගේ මේ පුද්ගලයන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ අංකුත්තර නිකායේ චතුක්ක නිපාතේහි ඨාන කියලා සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. මේකේ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා කරුණු 4ක් දේශනා කරලා තියෙනවා. මේට පෙරත් මේකේ තියෙනවා යම් තැනක මන් දන්න විදිහට බුදුන් වහන්සේ ළඟ කොසල් රජතුමා දවසක් වාඩි වෙලා ඉන්නකොට ජටිල පිරිසක් පාර යනවා. සත්ත්ව ජටිල සූත්‍රය කියලා කියන්නේ.
ඒ යනකොට බුදුහාමුදුරුව අමතක කරලා අර පැත්තට හැරිලා දන ගහලා ඒ ජටලයින්ට ඇහෙන්න කියනවා ස්වාමීනි මම කොසල් රජ වෙමි කියලා 3 සැරයක්. කියලා බුදුරජාණන් වහන්සේ වෙතට හැරිලා කියනවා මේ ලංකාවේ ලෝකේ රහතුන් ඉන්නවා නම් ඒ යන්නේ රහතුන් පිරිසක් කියලා කිව්වහම රජතුමා නැත්තම් ගිහි ජීවිතය ගත කරන කම්සෝවින්ද රජතුමා පුද්ගලයන් හඳුනා ගැනීමට ගත්ත ඉක්මන් තීරණේ වැරදි කියලා එතනදී රජතුමාටත් මේ කාරණා 4 පෙන්වලා තියෙනවා පුද්ගලයන් හඳුනා ගැනීමේදී. නමුත් ඒකේ එහෙම විස්තර වෙන්නේ නැහැ. නමුත් මේ ඨාන සූත්‍රයේ මේක ඉතා පැහැදිලිව විස්තර කරලා තිනවා දෙකටම අදාළයි. ඒ නිසා මේක එදා සිද්ධියක් වුණාට එදා මහරජා කියලා රජතුමාට පැහැදිලි කරලා තිබෙන්නේ භික්ෂුන්ට භික්ඛවේ කියලා පැහැදිලි කරලා තිබෙන්නේ අපි කතා කරනවා නම් මේ ඔබට සබන් දෙන ඔබට. ඒ නිසා කිසියම් කෙනෙකුගේ හොඳ ලක්ෂණයක් දැක්ක පමණින් 100%ක්ම පැහැදෙන්න එපා. මොකද පුද්ගලයා පෘථග්ජනෙක් නම් හොඳ ලක්ෂණ වගේම නරක ලක්ෂණත් ඇතුලේ තියෙනවා. පුද්ගලයා කියන්නේ අනිවාර්යයෙන්ම පෘථග්ජන කියන්නේ හොඳ නරක දෙකේ එකතුවක්. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාහරන මේ කරුණ අපට උපයෝගී වෙනවා මේ සමාජ ජීවත් වීමේදී පුද්ගලයන් සමග ඇලීම් ඇති වෙලා ඇති වෙන දුකටපත් වීමටත් ගැටීම් ඇති කර නොගැනීම දුකටපත් වීම වැළැක්වීමටත් ගැටීම් ඇති කර නොගැනීම සඳහාත් හේතු වෙනවා. ඒ නිසා අපි මේ කරුණ ටික හොයාගන්න බලමු. අපිට ලැබී තිබෙන කාලයට අනුව මොනවද මේ කාරණා හතර ආකාරයකින් දැනගන්න ඕන කියන එක පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ පළවෙනි එකේ පැහැදිලි කරනවා සංවාසේනකෝ භික්ඛවේ සීලං වේදිතබ්බෝ. උන ලස්සන වචනයක් ආවා. අපි ඔය වර්තමාන සමාජයේ සිංහලෙන් මේක යම් කිසි යෙදුවට මෙතන පෙන්නනවා එක්ව කාලයක් වාසය කිරීමෙන් සංවාසේන එක්ව වාසය කිරීමෙන් ඒත් කෙටි කලකින් නෙමේ දිගු කලකින් ඒත් අයෝනිසෝ මනසිකාරයෙන් නෙමේ නුවණින් මෙනෙහි කිරීම තුළින් ඒ දුෂ්ප්‍රඥයෙකුට නෙමේ ප්‍රඥාවන්තයෙකුට තමයි කෙනෙක් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කියලා මේ කරුණු තුන මේ කාරණා හතරෙම තියෙනවා. දැන් කොහොමද මේ සීලය කියන්නේ මොකක්ද? සීලය කියන එකට ඔබ දන්න තැන ඉඳලා අර්ථ සපයන්න පුළුවනි. ඔබ සීලය කියන්නේ ශික්ෂාපද කියවනවට. නමුත් ශික්ෂාපද කියවනවට නෙමෙයි සීලය කියන්නේ. මේ ශික්ෂාපදවල තියෙන පොරොන්දුවක්. මේ පොරොන්දුව කඩන්න නැත්නම් තමයි සීලය තියෙන්නේ. නමුත් වර්තමාන සමාජයේ කුඩා දරුවන්ට ඕකේ බර තේරෙන්නේ නැතුව පොරොන්දුව කරවලා ඊට පස්සේ කිසි ගාණක් නැතුව පොරොන්දු ඔක්කොම කඩනවා. ළමා කාලේ කඩන්න නැති වුණාට තරුණ වයසට එනකොට බොරුත් කියනවා, කාමයේ වර්ධ හැදෙනවා, මත්පැනුත් පානය කරනවා, සමහර වෙලට සතුනුත් මරනවා, ඔක්කොමත් කරනවා. හැබැයි කියනවා කරන්නේ නැහැ කියලා. ඒ නිසා මෙතන සීලය කියන වචනේ සම්මත මට්ටමින් ගත්තොත් ශික්ෂාපද වලින් පෙන්නන සංයමය එළියේ හෝ රහසේ කැඩෙන්න බෑ. නමුත් මේකේ පෙන්වන්නේ එහෙම නෙමෙයි. කෙනෙක් සමග ඇසුරු කරනකොට කාලයක් ඒ පුද්ගලයා මේ පිටින් පෙන්වන සංවර ස්වභාවයේ ඇඳුම සීලය තියනවද නැද්ද කියලා ඔහුගේ හැසිරීම රටාව තුළ තේරෙනවා. එතකොට එයාට තේරෙනවා මේ පුද්ගලයා බාහිරින් පෙන්වන මේ සංයමය සංවරය ඔහුගේ ඇතුළත නැති බව. ඒක තමයි මෙතන මේ බාහිර මට්ටමින් පෙන්වන්න ඕන සීල කියලා කතා කරන්නේ. නමුත් මේ ශික්ෂාපද මට්ටමිනුත් ප්‍රතිපත්තියක් වශයෙන් යමෙක් මේවා රකින්නවා නම් එහෙනම් ඔහුට යම්කිසි කාරණයකදී ඒක කරන්න ඉස්සරලා ශික්ෂාපදයේ සංවරය මතක් වෙන්න ඕන. සතුන් මරන්නේ නැහැ කිව්වනම් එහෙනම් හාවෙක් හරි මීමින්නෙක් හරි එහෙම නැත්නම් ඌරෙක් හරි හම්බ වුණාම ඒක අමතක වෙලා මස් කන්න පන්නන්න බෑ. හොරකම් කරන්නේ නැහැ කිව්වනම් අහු වුණාම පර්ස් එකක් අරන් යන්න බෑ කාගේ හරි. එහෙම නැත්නම් කාර්යාලයේ උපකරණ හරි තවත් ආයතනයක හොරබඩු ගේන්න බෑ. කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කිව්වනම් එහෙනම් ඒක කාමයේ වැරදි නැති හැසිරීමෙන් එහාට යන්න බෑ. බොරු කියන්නේ නැහැ කිව්වනම් ජාතක පොත හරි බයිබලයේ තුර හරි අදිවරලා විනිශ්චය ශාසනයේදී බොරු කියන්න බෑ. නමුත් විනිශ්චයකාරතුමන්ලාව දැනගන්නවා මේ කියන්නේ බොරු කියලා සමහර වෙලාවට දිවුරුවට. මත්පැන් පානය කරන්නේ නැහැ කිව්වනම් එහෙනම් ආයේ කවුරුත් දැනගන්න නැතුව හොරෙන් වීවට කමක් නැහැ කියලා හරි
එහෙම නැත්නම් ගමේදී එක කරන්නේ නැතුව මත්පැන් ශාලාවට ගිහින් බීලා කට පිහගෙන දැනෙන්නේ නැතුව ගෙදර යන්න හරි බෑ. එතකොට මේවා මෙහෙම කරන්නේ නැහැ වගේ පෙන්වුවට කරන වගේ අහු වෙනවා. කලක් එකට ඉන්නකොට සංවාස කියන එකේ තේරුම ඒකයි. ඒ නිසා මේ පංචශීලය ගැන විතරයි මම කතා කළේ. තව එහාටත් දසශීලය හෝ උපසම්පදා සීලය හෝ ගත්තාමත් එහෙමයි. නමුත් තව ටිකක් එහාටත් මේ සීලය තියෙනවානේ. දැන් ඔය ශික්ෂාපද සංවරය 3 යටතේම ඉඳමින් තව කෙනෙකුට සද්ධර්මයේ වැටුණාම අරියකාන්ත නම් වූ සීලයක් අනුගමනය කරන්න තියෙනවා. අනේ එතනදි තමයි මේ කියන මේ සීලය හොඳටම දැනගන්න පුළුවන් වෙන්නේ. මොකද කලබල වෙන අවස්ථාවකදී වංචා කරන්න හිතන හැඟීම් ආපු අවස්ථාවකදී ඒ හැඟීම් ආපු අවස්ථාවකදී ඔහු පාලනය කරගන්නවද හැඟීමට වහල් වෙනවද? මේක එළිය අපිට පේන්නේ නැහැ. නමුත් එකට වාසය කරපුවාම ඒ පෙන්නන බාහිරෙන් පෙන්නන සංයමයේ සංවරය ලෝභ දේශ මොහ පාලනය කර ගැනීම දිවා රාත්‍රී දෙකේම කෙරෙනවද? කෙරෙන්නේ නැත්නම් ඔහු ළඟ ඒ සීලය කියනවා අරුණාම කෙරෙන්නේ නැහැ කියන එක ඔබට තේරෙන්න හොයාගන්න පුළුවන්. සීලේ නම් ඒකේ ආපහු සිදුරක් හොයන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔව් තියෙනවා උතන තව වචන ටිකකුත් පාලියට අදාළව ඒ සිදුරු කඩන ඒ ස්වභාවය පිළිබඳව එකට හිටියාම අන දිගු කලක් ඉන්නකොට දිගු කාලේම කැඩුණ නම් තේරෙනවා කැඩුණ නැත්නම් තේරෙනවා. ඒකයි කෙටි කලකින් නෙමෙයි දිගු කලකින් කියලා කියන්නේ. ඒ වගේම ඇහෙන් දැකීමෙන් නෙමෙයි නුවණින් මේ පුද්ගලයා හැඟීම් වලට වහල්ව කටයුතු කරනවද මේ කියන සංවේය නැද්ද කියන එක ටිකක් දවස් යනකොට තේරෙනවා. ඒ විතරක් නෙමෙයි ඒක තේරෙන්නේ ප්‍රඥාවට කියලා කියනවා. ඒ නිසා අපිට මේ පුද්ගලයන් හඳුනා ගැනීමේදී බාහිර ඇඳුමින් ඇති කරන සංවරය හෝ වෙනත් ඇති කරන සංවරය චිත්ත අභ්‍යන්තරේ සංවරයක් නෙමෙයි. ඒක බලෙන් ඇති කරන සංවරයක්. ඒක වුණත් හොඳයි ඒ වුණාට. නමුත් ඔහුට මේ බලෙන් ඇති කරන සංවරයේදී Tamanට මේ සිත දමනය කර ගැනීමේ පාලනය කර ගැනීමේ මේකට හසු නොවීමේ අවශ්‍යතාවය වැටහෙන්නේ නැත්නම් ඔහුට ඔහු අමතක වෙනවා. එතකොට අර බලලා මල්ලෙන් එළියට පනිනවා වගේ සියල්ල ආපහු උතුරලා යනවා. නැත්තම් එළියට එනවා. ඉතින් ඔය වත්මන් සමාජයේ යම් ක්‍රියාකාරකම් තුළ ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ කියලා හරි බොහොම හොඳට හිටපුවා ඊට පස්සේ පිහියනුම් වලට සම්බන්ධ වෙන්නේ හරි හිරේ යන්නේ හරි මිනී මැරුම් වලට අහු වෙන්නේ හරි ඒ අර කියපු සීලය රැක ගන්න උන්ට බැරි නිසා. ඒ නිසා අපි කෙනෙක් සම්බන්ධයෙන් හොඳ වුණත් නරක වුණත් මම තව ටිකක් එහාටත් මේක කියන්නම් මේ ධර්ම කරුණට එහා කෙනෙක් ළඟ හොඳ තියෙන්න පුළුවන්. කෙනෙක් ළඟ නරක තියෙන්න පුළුවන්. ඒ දෙකම තිබුණා වේ ආගාව. අපි මේකත් එක්කලා ඇලෙන්න හෝ ගැටෙන්න ඕන නැහැ. හොඳ ලක්ෂණ නිසා අපට කරදරයක් ඇත්තෙත් නැහැ. නමුත් මේ සමාජයේ මත්පැන් බොන, මත්පැන් පෙරන, මත්පැන් විකුණන, එහෙම නැත්නම් තව දේවල් කරන අය ගමෙත් ඉන්නවා රටෙත් ඉන්නවා. බෞද්ධ සමාජයේම. ඉතින් ඔවුන් මේ ගමනින් අයින් කරගන්න ඕන ඔවුන් මත්පැන් නොබන පුද්ගලයන් බාටපත් කරගන්න ඕන කියලා මම සටනක් ආරම්භුවොත් එහෙම මට දුක් විඳින්න සිද්ධ වෙනවා. මට කියන්න තියෙන්නේ බුදුදහමට අනුව උඹලාට මේ නිවන් මාර්ග යන්න මේවත් එක්කලා කරන්න බෑ මේක පමාද විහාරී. ඒ නිසා තේරුම් අරන් හැදෙන්න. හැදෙන්නේ නැත්නම් ඒවා විපාක ඒගොල්ලොන්ට තියෙවි. නීතියෙන් හරි තවත් එහා පැත්තට ශරීර දුර්වල වීමෙන් හරි අපි මොකටද ඉතින් අරක වදයක් කරගන්නේ? ඉතින් නරක පුද්ගලයාගේ නරක අපි ඇඟට ගන්න ඕනෙත් නැහැ. හොඳ ඒවා අල්ල ගන්නත් ඕන නැහැ. ඒවා හිතිබුණාවයි. අන්න එහෙමයි මේ බුදුන් වහන්සේගේ ගහපාරණක පැහැදිලි කිරීමේ පවතින්නේ. අපි යම් කිසි පුද්ගලයෙක් සම්බන්ධයෙන් විශේෂයෙන් පොහුදුන් සමාජය සම්බන්ධයෙන් කල්ැතුව නිගමනයකට එන්න එපා. මොකද පුද්ගලයෙක් නෙමෙයි මේ ක්‍රියාත්මක වෙන්නේ ලෝභ දේශ මොහ පෘථග්ජන සමාජය තුළ. ඉතින් ඒවායේ ඔබ කැමති විදිහට ඉන්නකොට හොඳයි අකමැති විදිහට ඔහුගේ හැඟීම් ආපුවම මෙයා ඇතුලේ ඉන්නේ මං හිටපු කෙනා නෙවෙයි කියලා කියනවා. සමේ තීරණයක් ගන්න නැතුව දිගු කලක් ඇසුරු කිරීම තුළ ඇබෑවටම ඔහු අවංකද කියලා ඔහුගේ මේ සංයමය කියන එක ස්වභාවයෙන්ම හොරෙනුත් කවුරුත් නැති වෙලාවෙදිත් ඒ කියන ආකාරයෙන්ම තියෙනවද කියන කාරණේ පිළිබඳව ඔබට දැක ගන්න පුළුවන්කමක් තිබෙනවා. අපි දෙවෙනි කාරණේටත් යනවා. සංවෝහාරේන භික්ඛවේ සෝචයං වේදිතබ්බං. එකට එකතු වෙලා කතා කිරීම මේ ව්‍යවහාර කියලා කියන්නේ. සෝචය කියන්නේ ස්විරිසුදු බව කියන එක. මේකත් කෙටි කලකින් නෙමෙයි දිගු කලකින්
නුනුවණින් මේ නුවණින් ප්‍රඥාවෙන් තොරව නෙමෙයි ප්‍රඥාවෙන් කියලා පෙන්නනවා. කොහොමද ඒක විස්තර කරන්නේ? දැන් අපිට පුද්ගලයෝ මුණ ගැහෙනවා. ඒ පුද්ගලයොත් එක්කලා කතා කිරීමේදී එක්කෙනෙක් එක්කලා කතා කරනවා එක විදිහකට. ආගම ගැන හෝ ධර්මය ගැන හෝ පවුල ගැන හෝ නැත්නම් ඇද පළදු හෝ දේශපාලනය ගැන හෝ යම්කිසි අදහසක් ඉදිරිපත් කරනවා. තව කෙනෙක් හම්බ වුණාම දෙන්නෙක් එක්කලා කතා කරනකොට අරයත් එක්කලා කියපු නෙමෙයි කියන්නේ වෙනත් එකක්. එතකොට අතන කතා නොකිරීම තමන්ගේ වාසියට හේතු වෙනවා නම් මෙතන කතා පාක්ෂිකව කතා කරන එක වාසියට හේතු වෙනවා නම් වෙන දෙයක් කතා කරනවා. සංවෝහාර කියන එකේ තේරුම එක්ක කතා කිරීමේදී. ඒක මේ විදිහට යම් පුද්ගලයෙක් තමන් සමග ඇසුරු කරන අය සමග කතා බහ කිරීමේදී මඩේ හිටපු ඉන්න වගේ නම් ඉස්සරසාර ප්‍රතිපත්තියක නැත්නම් එහෙනම් ඒ පුද්ගලයා ගාව සුචි බවක් පිරිසුදු බවක් නැහැ. ඔහු අර වාසියට හැරෙන කෙනෙක් කියලා තමයි පැහැදිලි කරගන්න ඕන කියලා පෙන්ලා තිබෙනවා. විශේෂයෙන් ඔය වත්මන් සමාජයේ ඒ බඳු චරිත අපට ඕන තරම් හොයාගන්න පුළුවන්. වැල යන අතට මැස්ස ගහනවා කියලා සාමාන්‍යයෙන් කතා කරන්නේ ඒක තමයි තමන්ට යම් කිසි පුද්ගලෙක් හම්බ වුණාම ඔහුගෙන් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් නම් එහි එක් බවට පත් වුණාම එතකොට මේ ඔය ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. නමුත් ප්‍රතිපත්තිකාමියෙකුට නම් එහි එක් වෙන්න බෑ. ඒක වැරදි නම් වැරදි කියන්න ඕන. ඒ නිසා මේ විවාහාරයේ නැත්තම් කතා බහ කිරීමේදී තමන්ට දිගු කලක් ඇසුරු කරනකොට ඔහුගේ වචනවල එහෙම නැත්තම් ඔහුගේ ප්‍රතිපත්තිවල ප්‍රතිපත්තියක් නැති බව. ඒක ඒ තැනට වෙනස් වෙන එකක් බව ඔබට තේරුම් ගන්න පුළුවනි නම් එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? ඔහු ළඟ සුචි බවක් නැත්තම් පාරිශුද්ධත්වයක් නැහැ කියලා ඔබට කලක් යනකොට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මොකද අර ඇහැට පේනවා නෙමෙයි මේක ටික ටික වැටහෙනවා. එතකොට ඒ තුල ඔහු තුල පවතින බාහිර ශික්ෂාපද සංවරය හෝ ඒ වෙනුවට පෘථග්ජන භාවයක් මතුවෙන බව. ඔහුගේ පෘථග්ජන භාවයට වැටකඩුළු නැති බව, පාලනයක් නැති බව ඔබට යම් මොහතක හොයාගන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තට ගත්තාම ඔහුට ශික්ෂාපද සංවරය තුල හෝ එහෙමත් නැත්නම් ධර්මයේ තුල හෝ කිසියම් ප්‍රතිපත්තියක් පවතිනවා නම් ඒක පළවෙන්නා සමග කතා කළත්, දෙවන්නා සමග කතා කළත්, තුන්වන්නා සමග කතා කළත්, පිරිසක් එක්කලා කතා කළත් ඔහුට කිසියම් ආකාරයක ප්‍රතිපත්තියක් තියෙනවා. ඔහු වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒකත් අපිට කලක් යනකොට කෙනෙක් සමග ඇසුරු කිරීමේදී දැනගන්න පුළුවන්කමක් තිබෙනවා. මේවා ඉතින් මේ සමාජයේ ජීවත් වෙනකොට හොඳට ජීවිතයට අදාළ කරුණු වශයෙන් තමයි මම දකින්නේ. නමුත් මේ කතා කිරීම කියන එක සම්බන්ධයෙන් ගත් කල මම දකිනවා තවත් කරුණු. සමහර අයට කට පියාගෙන ඉන්නම බෑ. ඒ නිසා උන්ට මොනවා හරි කතා කරන්න ඕන. කඩපිලට ගිහින් හරි තවත් කවුරුත් එක්කලා හරි එහෙම නැත්නම් අඩු ගානේ සිගරට්ටුවක් හෝ බුලත් ටිකක්වත් බිබී අරමුණට එකතු වෙලා ඉන්න වෙනවා. මේකේ රහස ඔබ දන්නවද? මේ අයගේ ඇතුලේ තියෙනවා ශෝකාලාපයක්. මේක නිකන් හිටියොත් මතු වෙනවා. ඒ කියන්නේ යම් කලකී දේවල් මතු වුනහම ඒවැ තියෙන වේදනාව දුක ඒගොල්ලන්ට දරන්න බැරුව යනවා. මේ නිසා මේක එන්නේ නැතුව ඉන්න බොරුවට hina වෙවි ඉන්න එක හරි බොරුවට කතා කරගෙන ඉන්න හරි මොකක් හරි බඩක් යොදා ගන්න එක හරි නැත්නම් අර කියන කෑමක් නොවන කෑමක් කන්න හරි යොදා ගන්නවා. පෘථග්ජන සමාජයේ හැටි. නමුත් මම දකිනවා ආර්ය මාර්ගයට යන විට මේ දොඩමලු ස්වභාවයට වඩා කෙනෙක් ප්‍රිය කරන්නේ නිහඬ බවට. ඒ නිහඬ බවේ අයින්ද කැමති. ඒ නිසා ඔහු හඬවත් බවට කලබලකාරී ස්වභාවයට එකතු වෙන්න වුණත් ඕනකමින් එකතු වෙන්නේ නැහැ. වහ ඉක්මනින් කලබලකාරී ස්වභාවයෙන් මිදෙන්න තමයි කැමති වෙන්නේ. මේ පිළිබඳව තව මම කතා කරන්නේ ඉස්සරහටයි කතා කරන්නේ දේශනාවේ. එතකොට මේකට බුදුසමේ ලස්සන වචනෙකුත් තියෙනවා. කාමරයක් වහගෙන තනියෙන් ඉන්න එක හෝ කැලේට ගිහින් ගහක් යට තනියෙන් ඉන්න එකට නෙමෙයි මේකෙන් පෙන්වන්නේ. මේක පෙන්නනවා උත්තරීතර හුදකලාව කියලා වචනයක්. ඔය පෙන්වන්නේ ඔය අර දොඩමලුකමින්
දුක වහගණ්ඩ දරන උත්සාහය වෙනුවට දොඩවල නොවී ඉදිමින් තවදුරටත් දුකට පත්වෙන්ට හේතු තියෙනවා නම් එන්ඩෑරලා දකිින්ට දරන උත්සාහය. මේක සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් තේරුම් අරන් නැති බව තමයි මට ඉදිරිපත් කරන ප්‍රශ්නානුව කරුණානුව පැහැදිලි වෙන්නේ. එනිසා මා හිතනවා තවදුරටත් මේ ඉතා පැහැදිලි කළ යුතු කරුණක් කියලායි. අපි මේක අග කොටසේ තව ටිකක් හොඳට පැහැදිලි කරමු කාලය අරගෙන මොකද එතකොට එතෙන්ට අදාළ තැනට එන නිසා මේ කාරණය කොහොමද කරන්න ඕන කියන එක පිළිබඳව ඊළඟට තවත් වැදගත් කාරණයක් තිබෙනවා. මේ පුද්ගල ඇසුර තුළ අර අවංක භාවය තුළ තමයි තමන්ට සැනසීම තියෙන්නේ බොරු කරලා හොඳ නෑ කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඔහුට අර දවල් මිගෙල් රෑදානියල් චරිතයක් රඟපාන්න ඕනේ නැහැ. ඔහුට ස්වභාවයෙන්ම අවංක චරිතයක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට බලන් ඉන්න කෙනෙකුට මේ මිනිස්යා ගාව කොයි වෙලාවකවත් ද්විත්ව චරිතයක් තේරෙන්නේ නැහැ. සාමාන්‍ය ද්විත්ව චරිතය කියන එක සාමාන්‍යයෙන් දිව දෙකක් තියෙනවා කියන වචනේ තමයි සාමාන්‍යයෙන් සමාජයේ පාවිච්චි කරන්නේ. දෙපැත්තට හැරෙනවා කියන එක පෙන්වන්න. එතකොට එහෙම වෙන්නේ නැති බව කලක් යනකොට Tamanට පේනවා. දිගු කලක් යනකොට. ඒ වගේම Tamanට ඔහු කෙලෙස් වසඟ නොවන බව සහ ප්‍රතිපත්තියක් තියෙන බව තේරෙනවා. එතකොට ඒක මේ දැකීම පුද්ගල හඳුනා ගැනීමේදී බාහිර ඇඟෙන් කරන වැඩක් නෙවෙයි කියලා මේ පෙන්වන්නේ. ප්‍රඥාවෙන් දැනගන්න ඕන කෙනකේ තේරුම පෙන්වන්නේ. දැන් අර කොසල් රජතුමා රහතන් වහන්සේලා කියලා කිව්වේ පිටින් යන අර කෙස්රැවුල් වවාගෙන ක්වලිටි ඇඳුම් ඇඳගෙන ඉන්න හින්දායි කියලා. එහෙම තමයි එදා සමාජයේ රහතන් වහන්සේලා කියලා මේ හිතාන ඉඳලා තියෙන්නේ. නමුත් පස්සේ වෙලාවක බුදුන් වහන්සේ මේ කරුණ පැහැදිලි කරපුවාම කොසල් රජුරෝ දන්න රහසක් එලි කරනවා. එතමනි ඔබතුමාගේ ඔබ ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ මේ කරුණ පැහැදිලි කිරීම විස්මිතයි. ඔය යන 7 දෙනාම මගේ ඔත්තුකාරයෝ. ඔය වෙනත් නුවරවලට ගිහින් ඔත්තු බලන්න තමයි වැරහැලි අඳගෙන ගිහින් ඉන්නේ ඔය. මම ඒක දන්නවා. දැන් නුවරට ගිහින් ගෙහෙරවුල් බාගෙන හොඳට සැප විඳිනවා. එහෙනම් ඔය රහතන් වහන්සේලා නෙමෙයි කියලා රජුරුවම කියනවා. එතකොට අර ඇඳුමෙන් හොයන්න බෑනේ තේරෙන්නේ. එදාට ගැලපෙන. එදාලන් සමහර විට මේ දුෂ්කර ප්‍රතිපදාවේ හිටපු අයක් හිටියා. ඒ විදිහට ගියාපුවම ඒ සිල් රකින්න කෙනෙක් කියලා හිතන්න පුළුවන්. නමුත් මේ ඒ කතාවෙම තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම රජ්ජුරුවොත් මේ කරලා තියෙන්නේ අර එළි වෙනවට රහසක් බුරුවක්. තමන්ගේ ඔත්තුකරුවන් රටේ යොදලා තිබෙනවා තියෙන දේවල් හොයාගෙන වාර්තා කරන්න. ඒ නිසා විශ්වලාගෙන තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඔය විශ්වලා ගන්නවා කියන එකේ තේරුම ඉන්න පුද්ගලයා අඳුර ගන්න බැරි ඇඳුම් මාරු කර ගන්නවා රවුලවා ගන්නවා කියන එකනේ. නමුත් මම දකිනවා මේ පෘථග්ජන පුද්ගලයෝ හැම විටම විශ්වලාගෙන ඉන්නේ. තමන්ගේ ඇතුළත වැඩුණා වූ ලෝභ දේශ මොහ ටිකක් තියෙනවා. ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර ටිකක් තියෙනවා. ආවොත් පාවිච්චි කරනවා. නැති විදිහට ඉන්නවා. විශ්වලාගෙන. අනේකයි මේකෙන් පැහැදිලි කරනු ලබන්නේ. ඒ නිසා මේවා අයින් කරගන්නේ කොහොමද කියන එක ඊට පස්සේ අපි කතා කරන්න මේ සූත්‍රයේදී. ඒක තමයි අපිට අගට ගන්න තියෙන ඉලක්කය. තවත් කාරණේකුත් තියෙනවා ඊට පස්සේ. තුන්වෙනි කාරණේදී පැහැදිලි කරව අදහරනවා ආපදාසු තාමෝ වේදිතබ්බෝ කියලා. අන්න තවත් කාරණයක්. මේක හොඳ කරුණක් මේ සමාජයේට. මේ දිනවල රටේ ලෝකයේ සිදුවෙන සිද්ධි නිසා අපි කියමුකෝ ගම් වතුර ගැලීම නිසා කොවිඩ් රෝගයෙන් අසාධිතව මරණයටපත් වී ගෙදර අසරණ වීම නිසා එමත් නැත්නම් පොහොර ටිකක් ගහ ගන්න බැරි වුන නිසා එමත් නැත්නම් සාගරයේ මත්ස්‍යීන් ගෙන් ජීවත් වෙන අයට ඒක බැරි නිසා ඔවුන් පිට කරන ප්‍රකාශ අපට දකින්න හම්බ වෙනවා. මේ ක්ෂණික තීරණ අඩුපාඩු තියෙන්න පුළුවන් වැරදි තියෙන්න පුළුවන්. ඒව හැදෙන්න ඕන අනිවාර්යයෙන්ම. නමුත් ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශනය තුළ මොකක්ද දකින්නේ? මම උදාහරණ ටිකක් ගත්තේ ඔය. මේ පෘථග්ජන භාවය ප්‍රදර්ශනය කරන්නේ. මේ මොන ආගමක වේවා මට බෞද්ධ ආගමික වශයෙන් නම් පෙන්වන්න උන්ට සැබෑ බෞද්ධකමක් නැති බව තමයි මේ පෙන්වන්නේ. මගෙන් අහන්න පුළුවන් එහෙනම් පොර ටික ඔබ වහන්සේ දෙනවද කියලා. නෑ මම ඒක නෙමෙයි මේ කතා කරන්න හදන්නේ. ඒක ගන්න ක්‍රමයක් තියෙන්න පුළුවන් අනිත්‍ය අනුකූලව. හෝ කිසි මාර්ගයකින්. මේකට ආවේගශීල වීම තුළ තමන් තුළ තියෙන අර නොසන්සුන්කම
වචී සංවරය නැතිකම එහෙම නැත්නම් මේවෙන් කම්පිත ස්වභාවය එළියට හංගන්න බෑ. ඒ තමන්ගේ ඇත්ත తත්ත්වය. ඒ නිසා මේකට බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මෙන්න මෙහෙම කරුණු කීපයක්. මේ සමාජයේ ඉන්නකොට භෝග ව්‍යසනය භවෝග සම්පත් ගම් අතරින් හෝ නියගෙන් විනාශ යන්න පුළුවන්. රෝග ව්‍යසනය රෝගීන්ගෙන් යම් යම් පුද්ගලයින්ට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඥාති ව්‍යසනය ඥාතීන්ට යම් යම් ආකාරයක තමන් ඉන්න ප්‍රදේශයේ කරදරයක් වුණාට තමන්ගේ ඥාතීන් ගම් අතරට යට වෙන්න පුළුවන්. සුනාමියට ගොදුරු වුණා එහෙම නැත්නම් තවත් කන්දක් කඩාන ගිහින් ඒ වගේ මේ ව්‍යසන කියන ඒවා තියෙනවා ලෝකේ. අන්න මේක තමයි මේ ආපදාසු කියලා කියන්නේ. මේ වගේ ව්‍යසනයටපත් වුනහම ඊට සම්බන්ධ ඉන්න අය අඬනවා නම් දොඩනවා නම් වැළපෙනවා නම් පපු යත ගහ ගන්නවා නම් එහෙම නැත්නම් කවුරු හරි වැරදි කරුවන් කරලා උන්ට බනිනවා නම් පරස වචනෙන් දැන් මොකද්ද පෙන්වුවේ? ඔහුගේ කම්පිත ස්වභාවය. ආපදාවකදී තමයි ඉවසීමේ හැකියාව ප්‍රදර්ශනය කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ සමාජය තුළ අපි දකින්නේ ඒට අදාළ රාජකාරි කරන අයට පවා පරුස වචනයෙන් දමලා ගහමින් දොස් බස් කියන එක. ඔවුන්ට පැවරී තියෙන රාජකාරියක්. ඒක නීතියට කරන්නේ 100% කාටවත් හරියට කරන්න බෑ. අඩුපාඩු කියවෙන්න තියෙන්න පුළුවන්. නමුත් අපි මේ වගේ අවස්ථාවල හැසිරෙන්නේ මේ සමාජයේ හැසිරෙන්නේ දරුවන් ඉස්සරහා කැමරාව ඉස්සරහා ලෝකෙට පේන්න හොඳ මට්ටමේදී කියලා බලන්න. කොතරම් වුන් සංසුන් ස්වභාවයෙන් ඉක්ම වෙලා ගිහින් වචී සංවරය, කායික සංවරය බිඳිලා අඬනවා, දොඩනවා, වැළපෙනවා, කලබලයටපත් වෙනවා, පරස වචන කියනවා පේන්නේ නැද්ද කියලා. ඔය ආගම කියන එක ඕනේ, ධර්මය කියන එක ඕනේ. ඔන්න ඔය අවස්ථාවල් වලට Tamange මේ ඇතුළත සැඟවුණා වූ තිරිසන් ගතිය එළියට දාන්න නෙවෙයි. ඒක පාලනය කරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. සාමාන්‍යයෙන් වෙච්ච දෙයට මක් කරන්නද කියලා කියවනක් තියෙනවා. ගීතකයත් ඕක තියෙනවා. යම් යම් දේවල් සිදු වෙනවා. කාගේ අඩුපාඩු වලින් වර්ධ වලින්. උණ දේ සම්බන්ධයෙන් ඊට පස්සේ අවශ්‍ය වන්දියක් හෝ මොනවා හරි ගන්නව ඇරුණාම කෑ ගැහුවට දොස් පැවරුවට නිදහස් වෙන්නේ නැහනේ. ඒ නිසා මේ සිද්ධියේදී මේ සමාජය තුළ මේ හොඳට පේනවා මට. මේ Tamanට සිදුවෙන කරදරයකදී ඒක දරා ගන්නට බැරිකම තුළ අඬන දොඩන වැළපෙන පපු යස ගහ ගන්න විතරක් නෙමෙයි සමහර සිවිදි නසා ගන්න තැන දක්වාම යනවා. මට කියන්න තියෙන්නේ උන්ට බුද්ධං සරණං ගච්ඡාමිත් නැහැ, ධම්මං සරණං ගච්ඡාමිත් නැහැ, සංඝං සරණං ගච්ඡාමිත් නැහැ. උන්ට ආගමික ලේබලයක් කරුණාම ධර්මයේ සරණ මෙන්න මේ තැන් වලට ඕනේ. ඒ සඳහා බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන විදියක් තියෙනවා. මෙතන ලස්සනට තියෙනවා මේක. ලෝකේ පවතිනවා මොනවද? ලාභ, අලාභ, සැප, දුක්, නිന്ദා, ප්‍රශංසා, අසායස. එදත් තිබුණා, අදත් තියෙනවා, ඉදිරියටත් තියෙනවා. ආගම් ભેදකින් තොරව හැමෝටම මේවට මුණ දෙන්න සිදු වෙනවා. සාමාන්‍යයෙන් මේකට මම කියන්නේ වවුලගේ මගුල් ගෙදර කියලා. වවුලගේ මගුල් ගෙදර ආව නම් එලිලා ඉන්න ඕන කියලානේ කියන්නේ. ඒ කියන්නේ වවුලගේ මගුල් ගෙදර වෙනම මේස තියලා වෙනම හරි කස්සලා නැහැ. මගුල් ගෙදරත් අර විදිහමයි. එතකොට වවුලා එල්ලිලා ඉන්නේ තටුවක දෙක තියෙන අත් දෙකේ කෙළවර කොටසින්. එල්ලිලා ඉන්න ගියාම ඔහුගේ කටපැත්ත පාතට තියෙන්නේ. දැන් කටපැත්තට පාතට තියෙනකොට අර රාත්‍රියේ ගත්ත ආහාරවල උඩ පැත්තෙන් බැහැරට එනවා. ආපහු ඒවා තමන්ගේ කටටමත් වැටෙනවා එතකොට. ඒක තමයි මේ පෙන්වන්නේ වවුලාගේ ගෙදර හැටි කියන එක. ඉතින් ඒ වුණාට මගුල් ගෙදර ගියා නම් වවුලාගේ ඒවා දරා ගන්න වෙනවා. අනවගේ මේ කාම ලෝකේ ඉපදිලා ඔබ පෘථග්ජන වුණා නම් එහෙනම් අනිවාර්යෙන් අටලෝ දහමට මුහුණ දෙන්න සිදු වෙනවාමයි. කල්ැතුව තේරුම් අරගෙන සටනට යන පුද්ගලයා රජ කාලේ කඩුව විතරක් අරන් යන්නේ නැහැ. සතුරොත් ඉන්න බව දැනගෙන පලිහත් අරන් යනවා. පලිහ සොකී ආරක්ෂාවට. එතන බුදුරජාණන් වහන්සේ ධම්ම සරණ අනඤ්‍ය සරණ ධර්මයේ සරණ කරන ජීවත් වෙන්න කියලා කියන. මෙන්න මේ අඬන උදරන වැළපෙන කම්පා වෙන අවස්ථාවන්ට තමයි ඔබට පියෙක් වශයෙන්, මවක් වශයෙන්, පූජ්‍යපක්ෂ කෙනෙක් වශයෙන්, ගුරුවරයෙක් වශයෙන්, අම්මෙක් වශයෙන්, තාත්තෙක් වශයෙන් සැබෑ භූමිකාවක් රඟපාන්න පුළුවන්කමක් තියෙනවා. ඔය ඔක්කොම අතහැරලා තමයි මේ පෘථග්ජන ස්වභාවය රඟපාන්නේ. ඒ වෙතින් මට මෙතන කියන්න බෑ මේ දවස්වල ඔය අසහනටපත් වෙලා ඉන්න අයගේ ක්‍රියාකාරකම් මාධ්‍ය වලින් පෙන්වනකොට බලා ගන්න.
කොතරම් මේ සමාජය කම්පිතද කියලා. නමුත් මේ කම්පාව ගෙනත් දුන්නේ සිද්ධිය නෙවෙයි. මතක තබා ගන්න. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. ලෝක ධර්මය ඔබට තර්ජනය කරනවා. නමුත් ඔබට කම්පා නොවී ඉන්න පුළුවන් වෙනවා නම් ඒ නිකන් නෙවෙයි. අන්න එහෙමයි අපිට මේක ගැඹුරට ගෙනියන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් මේ සුද්ධිය පෙන්නනවා අන්න ඒකෙන් පේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා පෘථග්ජන පුද්ගලයා මේ අඬනවා දොඩනවා වැළපෙනවා ඔහුගේ ස්වභාවය ඒ වගේ ආපදාවකදී ඇතුලේ ඉන්න පුද්ගලයා දරා ගන්න සුළුද අකම්පිත සුළුද පෘථග්ජනද නැද්ද කියලා හොයා ගන්න පුළුවන්. ඔය අපින උත්සාහනේ සෝවාන් පුද්ගලයා හඳුනගන්නේ කොහොමද එහෙම කියලා. ඔව් ඉතින් ඒක තමයි මේ පෙන්වන්නේ. අටලෝ දහම හමුවේදී ඉන්න තැන් අමතක වෙලා අඬන දොඩන්න වැළපෙන්න පරස වචන කියන්න නිවැරදිකාරයෝ වැරදිකාරයෝ කරන්න අනුන්ට චෝදනා කරන්න පුළුවන් නම් ඔහුට අර ඇති වුණ දුකේදී කරදරේදී හිරිහැරේදී පාඩුවේදී දරා ගන්න බැරි වුණා. ඒක පිට කරන විදිහ තමයි අර පෙන්වන්නේ. නමුත් එතනින් එහා පැත්තට යනවා මෙහෙම. මේ පෘථග්ජන පුද්ගලයානේ දැන් ධර්මයෙන් පැහැදිලි කරගන්න. ලෝකේ කියන්නේ ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා මේ සිදුවීම් සිදු වෙනවා. අර ගරාන්දි අටක කතාවක් අත්ෙන් ගත්තාම රියසකසක ලෝකුහරේ දුක සැප දෙක නිති පෙරලේ රියසක්ක ලෙස ලෝකුහරේ. සාමාන්‍යයෙන් කරත්තයක් ගත්තාම කරත්තේ මැද කොටස හයි කරලා තියෙන්නේ ගරාන්දි වලින් තමයි පිටට. ඒ කැරකෙනකොට එක තැනක තියෙන්නේ නැහැ කොච්චර හරි පොළොවට එකයි එන්නේ. අනිවාර්ය මේ සමාජයේ නිරන්තරයෙන් මේ සිදුවෙන ක්‍රියාකාරකම් වල කාගේ හෝ වැරද්දෙන් ස්වභාව ධර්මයේ වැරද්දෙන් මොනවා හරි කාරණක් නිසා හැමදාම ලාභෙම තියෙන්නේ නැහැ. අලාභයක් දෙනවා. එළවලු අස්වැන්න හොඳින් නෙලනකොට අවුව පෑලා තියෙනවා නම් ඊට පස්සේ ලාභය හොඳයි. හරි වෙලාවත් වැස්සොත් එහෙම විකුණ ගන්න බැරුව ඊට පස්සේ කුණු වෙනවා. එහෙම නැත්නම් විකුණ ගන්න බැරි වුණොත් පාඩුයි. එතකොට මේ පුද්ගලයා මේවා කරන පුද්ගලයා Tamanට හැමදාම ලාභ විතරක් නෙමෙයි තියෙන්නේ අලාභත් තියෙනවා. එකක් දරා ගන්න ඕන කියලා ඉගෙනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපි ලාභයේදී උදම් මනනවා අලාභයේදී අඬනවා වැළපෙනවා. ඉතින් මේක මේ පෘථග්ජන සමාජයේ මේ ප්‍රතිචාර දැක්වීම අපි දකින කාරණයක්. නමුත් බුදු සමයෙන් උගන්වන්නේ ලාභය අලාභය ලෝකේ තියෙන දේවල්. ඒකත් එක්කලා ඇලීම ගැටීම අපි ළඟ තියෙන දෙයක්. ඒ නිසා ලාභය දැනෙත් හිතට අලාභය දැනෙන්නේ හිතට නින්දාව දැනෙන්නේ හිතට ප්‍රශංසාව දැනෙන්නේ හිතට. සිතට දැනෙන්නේ මට නෙවෙයි මතක තියාගන්න. එතකොට බාහිර ලෝකෙ සිදුවෙන සිද්ධිය Tamanට දැනගන්නකොට ඒක සිතුවිල්ලක්. නමුත් මේ සිතුවිල්ලට තිබෙන අගය එකතු කිරීමට අනුව චිත්තාභ්‍යන්තරයෙන් තමයි අර කම්පාව වැඩින් ඔබව දුකට වෙහෙසටපත් කරන්නේ. ඒක ඔබ හදාගත් එකක්. එහෙනම් ඔබට තියෙන චිත්තං යස්ස කම්පති. බුදුරජාණන් වහන්සේ ධර්මය අනුවගත් කල මේ ධර්මයේ Taman තුල තියනවද බලන්න අවස්ථාවක්. මව්පියන් අසනීප වෙන්න පුළුවනි මේ යන්න පුළුවනි දරුවෙකුට එහෙම දෙයක් වෙන්න පුළුවනි රෝගයක් හැදෙන්න පුළුවනි අරහි කතා කරපු ඥාති व्यसन භෝග व्यसन රෝග व्यसन ඥාතින්ට සිදුවෙන විනාශයක් භවෝග සම්පත් වල සිදුවෙන විනාශයක් නැත්නම් රෝගයක් නිසා ඇතිවෙනා වූ දෙයක් ඒවා මේ ලෝකේ තියෙන දේවල් ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම ඉක්මනින් කරන්න ඕන බේර ගන්න ඕන ඒවා අතාරින්න කියන එක නෙමෙයි මේ කියන්නේ ජීවිතයක් බේරගත හැකි නම් බේර ගන්න ඕන ඒ වගේම පාඩු වෙන්න දෙන්නේ නැති වෙන්න අවශ්‍ය කාර්යයන් යොදන්න වෙනවා. නමුත් එහෙම වුණත් අචින්තිතම්පි භවතිනේ. නොතන නොසිතුණු දෙයක් සිදු වෙනවා. සිතුදේ ඊට නොවෙනවා. මේ වගේ අවස්ථාවලට තමන් ඇතුළත ඉන්න ස්වභාවය තමයි අර එළියට ඇවිදින් තමන්ගේ ස්වාභාවික තත්ත්වය ප්‍රදර්ශනය කරනවා. අන්න අනිත් ඇසුරු කරනකොට අටලෝ දහමේ කොතරම් කම්පෙනවද කියලා ගැටලුවකදී මේ ආපදාවකදී ප්‍රදර්ශනය කරන්න පුළුවන්. අනිත් අයට බලා ගන්න පුළුවන් හොඳට මේ පුද්ගලයා අර රෝදහමේ කම්පැනිට හොඳ නැහැ කියලා ඉස්කෝලේ උගන්වලා තියෙන්නත් පුළුවන්. දහම් පාසලේ උගන්වලා තියෙන්නත් පුළුවන්. නමුත් ඔහුට අවස්ථාවක් ආපුවම ඔහු ඊට වඩා අඬනවා දොඩනවා වැළපෙනවා නම් එහෙනම් ඒක වචනයක් විතරයි ඔහුට ප්‍රායෝගික නැහැ. Tamante වගේ අවස්ථාවක් යෙදුනහම කොහොමද දරා ගන්න පුළුවන් වෙන්නේ? අන්න ඒකයි අපි හොයන්න වෙන්නේ. අර මෙතනදී අපිට තවත් ගැඹුරට යන්න වෙනවා තව ටිකක්. මේක දරා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. ඒක තමයි අපි මව්කුසින් බිහි ජීවිතාසානය දක්වා ජීවත් වුණාට අපි පුද්ගලයෙක් වශයෙන් පෙනුනට අපි හැම විටම සිත කය වචන තුන්දර පාවිච්චි කරන්නේ. අපි අරමුණින් අරමුණට යන ගමනක්. මේ අරමුණින් අරමුණට යන ගමනේදී අපි ළමා කාලය තුල Tamanට රුචි අරුචි පරිදි මේ අටලෝ දහමට හතරක් සමග ඇලිලා හතරක් සමග ගැටිලා ඉන්නවා.
අපි බාර ගන්නවා හොඳ 4 අනික එපයි කියනවා. මේ දෙකේම අපිට ඇලීම නිසා මම හැදෙනවා. ගැටීම නිසා මම හැදෙනවා. දැන් ඉතින් බාහිර සිද්ධියක් සිදුනකොට තමන් අර හදාගත්ත එක තමයි මේ දුක් ගෙනත් දෙන්නේ. ඒක තමයි පුත්ප්‍රස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස කම්පති පෘථග්ජන පුද්ගලයාට. අනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරවා දාරනවා මේ ධර්මතා එනවා යනවා. එකක්වත් තියෙන්නේ නැහැ. අදාළ ප්‍රතිකර්මයන් යොදනවා ඇරුණාම අඬලදුල්ල වැළපිලායකට පිළිවෙලක් නැහැ. එහෙනම් මේ අටලෝ දහම මොකද්ද පෙන්වන්නේ? අනාත්මයි. අටලෝ දහම මාරු වෙනවා. එකක්වත් තියෙන්න බෑ. යම්කිසි අවස්ථාවක් ආපුවාම හැඟීම් බරව ප්‍රතිචාර දක්වන්න යාම තුළ විශාල හානි සිදු වෙන්න පුළුවන්. පුද්ගලයෙකුට, ගමකට, එහෙම නැත්නම් රටකටත් හානි වෙන්න පුළුවන් කට වහගෙන ඉන්න බැරි වුණාම. එහෙම මේ රටේ තොටේ සිදු වෙනවා. නමුත් අපට ඒ මේ මොහොතට කලබල වී කම්පා වී තමන්ගේ ස්වභාවිකත්වය විනාශ කරන අස්වාභාවිකව ලෝභයෙන් ද්වේෂයෙන් මොන් කෑ ගහන එක පස්සේ කරගන්න හානියක්. කටපාඩම් කරගන්න බැරි වුණා වෙනවානේ. එතකොට ඊට පස්සේ ඊටකට නිදහසට කරුණු ඉදිරිපත් කරන්න වෙනවා. සමහර විට උසාවි යන්න වෙනවා. මොකද අහගෙන ඉඳලා පටිගත කරලා ඊට පස්සේ නඩු දානවා. ඊට පස්සේ වැරදිකාර වෙලා හිරේ යන්නත් වෙනවා. මොකද මේ පුංචි හැඟීමකට වහල් වෙලා කටපාඩම් කරගන්න බැරි වීම. ඒ නිසා තමයි පෙන්වන්නේ හැම සද්දෙටම වඩා හැම සැරේටම වඩා හීන් සැරේ හොඳයි කියලා පෙන්වන්නේ. ඒ නිසා මේ தත්වයන් ඔබට මුහුණ දෙනකොට ඔබ ධර්මයේ තේරුම් අරන් හිටියනම් ඔන්න මට ලාභයට අලාභයට සැපට දුකට ප්‍රතික්‍රියා දක්වන්න හෝ නොදක්වන්න අවස්ථාවක් ආවා. මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් වුණාම එහෙනම් මේ Taman පරීක්ෂණයට ලක් කරන්නේ. Tamanට මේ සම්බන්ධයෙන් චිත්තාභ්‍යන්තරේ කම්පණය තියෙනවා නම් එනවා. නැත්නම් අපූර්වට අවශ්‍ය උදව් උපකාරය, අවශ්‍ය නීතිමය රැකවරණේ, අවශ්‍ය පිළියම් ඕන දෙයක් යොදන්න පුළුවන්. කැවිච්ච පණුවෙක් වගේ බොරුවට කෑ ගහන්න, අඬන්න, දඟලන්න, එහෙම නැත්නම් සමාජයට අපහාස කරන්න යන්න ඕන නැහැ. ඒකයි අපි කරන්න ඕන කාරණාව. මෙතනදී මේ ධර්මයේ ඉගෙන ගැනීම කියන කාරණේ ටිකක් අවශ්‍යයි මතක තබා ගන්න. අපි මේ සිද්ධියේදී මේ සිදුවීම ලෝකේ තියෙන්නේ ඒක Taman දැනගන්නේ සිතෙන්. ඇහෙන්, කනෙන්, නාසයෙන් හමු වෙන සිතකින්. සිදුවීමෙන් නෙමෙයි මේ දුක තියෙන්නේ Taman හදාගත්ත සිතුවිල්ලට එන බර තුල. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්නකො. ඔබගේ නිවසේ මව්පියන්ට කරදරයක් වෙලා නැහැ. ඔබගේ අසල්වාසීන්ගේ මව්පියන්ට කරදරයක් වෙලා. ඒ ගෙදර දරුවෝ අඬනවා වැළපෙනවා. ඔබ hina වෙනවා. ඔබ උදව් කරනවා. මොකක් නිසාද? මරණය නම් දුකට ගෙනත් දෙන්නේ නැහැ. ඔබටයි මුළු ලෝකෙටම දුක තියෙන්න ඕන. අසල්වාසීන්ටයි. නෑ. ඒක මගේ කියලා බාරගත් අයට දුක තියෙනවා. අනිත් අයට ඒක නෑ. එහෙනම් අර මරණය නෙමෙයි බාර ගැනීමනේ අර දුක් ගෙනත් දුන්නේ. මේ විදිහට පෘථග්ජන පුද්ගලයා මේවා බාර ගන්නයි ප්‍රතික්ෂේප කරන්නයි හදාගෙන හිතා. ඇලෙන්නයි ගැටෙන්නයි. ඒක තමයි මිනිසාට දුක් ගෙනත් දෙන්නේ. මේ මිහිතලය තුළ මිනිසාට අරලෝ දහම නවත්තන්න බෑ. නමුත් තමන්ගේ හිතින් මේවා සමග ඇලෙන්නේ ගැටෙන්නේ නැත්නම් දුකක් නැතුව ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරන්නේ ඒක. ඒකයි පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං අස්සන කම්පති කියන්නේ හරි. ඒ නිසා ඒකට ධර්ම ශ්‍රවණය කිරීම තුළ මේ හැඟීම මොකක්ද කියලා තේරුම් ගන්න වෙනවා. ඒක මගේද? ඒක මමද? මගේ ආත්මද? කියලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න වෙනවා. එතකොට ඒ තේරුම් ගැනීම තුළ ඇතුළතින් එන්න දෙයක් නැත්නම් කම්පනයක්. මේ කම්පනයේ පෘථග්ජන ස්වභාවයේම ලක්ෂණයක්, කම්පනයේ අඩුවීම ආර්ය භාවයේ ලක්ෂණයක්. සෝවාන් සිට රහත් දක්වා යනකොට තමයි අකම්පිත ස්වභාවය දක්වා හිත හැදෙන්නේ. ඒ නිසා අපට මේ ලෝකේ සිදුවෙන සිදුවීම් බාර ගැනීම තුළින් තමන්ගේ හිතේ හට ගන්නා වූ කම්පනය තමයි මේ දුක් ගෙනත් දෙන්නේ. මේක මානසික දුක. ඔබ අම්මාකාරයකට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවද කියන්නකෝ. දරුවෙක් සම්බන්ධයෙන් හෝ පූජ්‍ය පක්ෂ කෙනෙක් සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් තවත් කෙනෙක් සම්බන්ධයෙන් මෙහෙම වෙයි කියලා. එහෙම බලාපොරොත්තුෙන් උදව් උපකාර කරනවා. ඒක තමයි දැන් ඔය චින්තිතම්පි. නමුත් චින්තිතම්පි විනස්සති අචින්තම්පි භවති. අන්තිමට ඔබ උදව් කරව ඔබටත් නොකිය සමහර විට වෙනත් ප්‍රදේශයකට යනවා. නැත්නම් අතහැරලා යනවා. එහෙම නැත්නම් නොකියාම යනවා. එහෙම නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන උදව්ව කරන්නේ නැති වෙනවා. එතකොට ඔබට මම හිතුවේ නෑ ඔහොම කරයි කියලා. මේ නිසා මේ සමාජයේ ජීවත් වෙනකොට උදව් උපකාර කිරීම කියන කාරණාව කරන්න ඕන. නමුත් මේකට මට එකට දෙකක් ලැබෙන්න ඕන කියලා කළගුණ සලකන්න ඕන කියන එක උන් ළඟ තියෙන්න ඕන දෙයක්. අපි බලාපොරොත්තු වෙන්න නරකයි. මම ওই පුවත්පත්වල වාර්තාවල කියවලා තියෙනවා සමහර අයගේ කම්පාව. මම මෙහෙම ගමේ මෙහෙම හිටියා.
මෙහෙම පුරුදුවරයෙක් වශයෙන් කටයුතු කළා. මම බලාපොරොත්තු වුණා මට මෙහෙම වගේ සාකයි කියලා අද මං ගැන කතා කරන්නෙවත් නැහැ. මට ආරාධනා කරන්නෙත් නැහැ. අර විඳවනවා. තමන් අවංකව ඒ දේ කළා නම් ඊට පස්සේ අනිත් අයගේ කතාව අපට ඕන නැහැ. පිළිගත්තත් එකයි නැතත් එකයි. මේ රටෙත් සාමාන්‍යයෙන් ඔය ජනප්‍රිය පරම්පරාවල ඉන්න අය ගත්තාම නළු හෝ නිලි හෝ ගායක හෝ මේගොල්ලොන්ට යම් තියෙනවා මුදුනට ආපු කාලයක්. ඒ කාලෙට ආදරය කරන ප්‍රේක්ෂක සංඛ්‍යාව බොහොමයි. නමුත් තව ටිකක් කල් යනකොට ඕක නැති වෙනවමනේ. හැමදාම අර තත්ත්වය තියෙන්නේ නැහැ. උණු වෙච්ච වතුර උණු වෙලාම තියෙන්නේ ආපහු නතර වෙන්නේ හීතලට ගිහින්නේ සාමාන්‍ය පරිසරයේ මට්ටමට ඇවිදින්. ඒ වගේ අර අසාමාන්‍ය තත්ත්වයන් තියෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මේ අසාමාන්‍ය තත්ත්වයේදී උද්දාමයටපත් වෙන්නේ නැත්නම් අර සාමාන්‍ය තත්ත්වයට ගියාම නැතත් ප්‍රශ්නයක් නැහැ. මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න ඕන අපට. ලෝක ස්වභාවය තේරුම් ගන්න නැතුව ඔබ වෙනම ආගමක් හදා ගන්නවා. මල් පූජා කරන්න හරි තව මොනවා හරි එක එක ආගම් මට්ටමින් විශ්වාස කරන අදහන්න ඉල්ලන්න. මේ සිද්ධීන්හිදී ඔක්කොගෙම පෘථග්ජන භාවය සමාජයට එළෙන ආගම් ભેදයකින් තොරව. නිසා තව ටිකක් එහාට අපි මේක ඉගෙන ගන්න බලමු. ඊළඟ පදයට ගියාම ඒක තුළ ඉතුරු කාලේ මට ඕක පැහැදිලි කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඊළඟට පේනවා සාකච්ඡාකෝ භික්ඛවේ පඤ්ඤා වේදිතබ්බං ප්‍රඥාව. ප්‍රඥාව කියන එක නිකන් හම්බ වෙන්නේ නැහැ. සාකච්ඡාවකට වැටුනහම බාහිර කාරණයක් සම්බන්ධයෙන් නම් තර්කානුකූලව විද්‍යානුකූලව කරුණු ඉදිරිපත් කිරීම. එහි දෝෂය විසඳුම ආදී කාරණා පිළිබඳ පරීක්ෂණයක් පවත්වපු කෙනෙක් තමයි ඒකට විසඳුමක් දෙන්න පුළුවන්. නිකම් ලියන්න කිව්වට ලියන්න බෑනේ. ඒ වගේ බුද්ධ ධර්මයේ සම්බන්ධයෙන් ගත් කල ඒකේ ඒක තමයි විශේෂයෙන් වෙන්නේ මේ ත්‍රිපිටකයේ තියෙන ධර්ම කරුණුත් එක්කලා කතා බහ කිරීමේදී ගිරවෙක්ද මේ කතා කරන්නේ. ගිරවෙක්ද කියන එකේ තේරුම කටපාඩමද මේ විස්තර කරන්නේ. එහෙම නැත්නම් මේවා පෞද්ගලිකව අත්දැකීම් උදව් කරගෙනද මේ පැහැදිලි කරන්න කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. ඒකත් දිගු කලකින් මිසක් කෙට කලකින් නෙමෙයි කියලා පෙන්නනවා. ප්‍රඥාවන්තෙන්න මිසක් දුෂ්ප්‍රාඥයින්ට නෙමෙයි කියලා කියනවා. නුවණින් මෙනෙහි කිරීමෙන් විනා නුවණින් මෙනෙහි කිරීමෙන් නෙමෙයි කියන. දැන් ඔය කියන ආකාරයට අපි කතා කරපු එක්ව වාසය කිරීමෙන් කතාබහ කිරීමෙන් ආපදාවකදී එහෙම නැත්නම් සාකච්ඡාවකදී සැබෑ පුද්ගලයා හඳුනාගන්නට බුදුරජාණන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරලා තිබෙනවා. දැන් ඒකට පුද්ගලයෙක් වශයෙන් දැකලා හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ සමාජයේ ජීවත් වෙනකොට අපිට තමන්ට තියෙන රැකියාව, ධනය, හැඩරුව ආදී කාරණා නිසා මම මෙහෙම කෙනෙක් කියන සංකල්පයක් තියෙනවා. හිතට අරන්. එතකොට ඒකට කියන්නේ අහංකාරය කියන එක. එමේ අහංකාර නැති පෘථග්ජනයෝ නෑ ඔක්කොටම අහං කියන්නේ මම, කාර්යය කියන්නේ කර ගැනීම. එතකොට ධනය හරි, කුලය හරි, නිලය හරි, උගත්කම හරි, නුගත්කම හරි, තුර්වලකමක් හරි ආශ්‍රයෙන් තමයි හීනමානය හරි බලන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා පුද්ගලයෙක් මව්කුසින් බීවි ජීවිතානයක් දක්වා අපිට ඉන්නවා පෙනුනට ඒ පුද්ගලයා අරමුණෙන් අරමුණට මෙරි යන කෙනෙක්. කයත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. නමුත් අරමුණෙන් අරමුණට ඇහෙන් කනට කනෙන් නාසයට අරමුණු මාරු වෙනවා. ඒක අරමුණක ඉන්න කෙනා නෙමෙයි ඊළඟ අරමුණේ ඉන්නේ. මේ විදිහට සිත නිරන්තරයෙන් වෙනස් වෙන කාරණයක්. එතකොට ඒක තේරුම් ගත්තාම අපට මව්කුසින් බිහි වූ තැන් වෙලා මේ අනතුරු ඉන්න පුද්ගලයෙක් වෙනුවට මොහොතකින් වෙනස් වෙන චිත්තසයිසික ප්‍රවාහයක පැවැත්මක් වශයෙන් තේරෙනවා. අන්න එතකොට මේ පුද්ගලයා නෙමෙයි පුද්ගලයා වශයෙන් බාහිරින් පෙනුනට ඇතුළතින් සිතේ කයේ වචනේ ක්‍රියාකාරීත්වය. ඒ මොහොතට ඔබ ප්‍රදර්ශනය කරනු ලබන්නේ ඔබේ හිතට එන හැඟීමයි. කයට වචනට අරගෙන එළියට දාන්නේ ඔබේ හිතට එන හැඟීම. හිතට හැඟීම් එන්නේ චිත්තාභ්‍යන්තරයේ මේවා තියාන හිටියොත්. දැන් කුඩා දරුවෙක් එහෙම ඔය කියන කාරණාවේදී ඔය සිදුවන සිද්ධීන්හිදී මොනම ප්‍රත්‍යාරයක්වත් දක්වන්න hina වෙයිදී. ගම් වතුර ගැලුවත් hina වෙයි. කාගේ හරි මරණයක් සිදුනත් hina වෙයි. එළවලු කුණුනත් hina වෙයි. තව මොනවා හරි hina වෙයි ඒගොල්ලෝ. ඒගොල්ලන්ට මේ පිළිබඳ ප්‍රතිචාරයක් නැහැ. නමුත් අපි මේවා සම්බන්ධයෙන් ඇති කරගත්තා වූ ඇලීමක් ගැටීමක් චිත්තාභ්‍යන්තරයට බැසගත්තාම ඒක තමයි අපට දුක් දෙන්නේ. ඒ නිසා මම දකිනවා ධර්මයේ තේරුම් ගන්න නැති ජීවිතයේ ළමා කාලේ සිට මහලු කාලේ දක්වා ලාභ සැප දුක් නින්දා පතන්දා දෙපැත්තට බෙදාගෙන හොඳ පැත්ත හොයාන යනවා. කැමති පැත්ත.
ඒකෙදි උදම් මනනවා. නමුත් අනිත් පැත්තත් ඒ සමග මේනවා. ඒකෙදි අනුරාධනා වැළපෙනවා. මේකව තමයි දුක කියන්නේ. ඒ නිසා බුදුදහමෙන් උගන්වන්නේ අටලෝ දහම නවත්තන්න කියලා නෙමෙයි. මතක තබා ගන්න. ලෝකේ කවදත් ඉදත් අදත් ඉදිරියටත් මේ කියන ජල ගැලීම්, යුද බිය, ගිනි බිය, රෝබිය, එහෙම නැත්නම් අස්වැන්න හානිය ආදී කොට ඇති මේ දේවල් නැති ජීවිතයක් එහෙම හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඒවා සහ ඒවා බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම කියන කාරණා අතර පරතරයක් තියෙනවා කියලා තේරුම් ගන්න. සිදුවීම වෙනයි, බාර ගැනීම වෙනයි. සිදුවීම බාර ගන්න නැත්නම් මේ වේදනාව නැහැ. ඒ නිසා අපි සිදුවීම ආශ්‍රයෙන් හිතේ හදාගෙන දැඩිව ගැනීමෙන් මමත්වයක් හදාන තියෙනවා. ඒකයි අහංකාරය කියලා කියන්නේ. දැන් මේ නිසා චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ මේ ස්වභාවයේ බාහිර කාරණා නිසා එළියට එනවා. අර ආදරෙත් කැස්සත් හංගන්න බෑ කියලා කියමනක් තියෙනවා. ඔය කැස්ස අපහම දැනෙනවා. අනිත් එකත් ඒ වගේ ඇහෙන් කනෙන් නාසෙන් මේ හැඟීම අනිත් අයට පේනවා. අනේ වගේ මේ සිත හංගන්න බෑ. බාහිරින් බලන් ඉන්න කෙනෙකුට පුද්ගලයා වෙනුවට මේ පුද්ගලයාගේ ඇතුළත ස්වභාවය, වංචනික ස්වභාවය, කෛරාටික ස්වභාවය, අවංක ස්වභාවය මේවා හොඳට පේනවා. ඒ සිතේ ස්වභාවය. ඒ නිසා බුදු සමයෙන් මේ කාරණා ටික තියාගෙන සැපසේ ජීවත් වෙන්න කියලා වදාරන්නේ නැහැ. අටලෝ දහමට අදාළ කාරණා ටික. ආපදාවකදී දරා ගන්න පුළුවන් හැකියාවෙදි තමයි පුද්ගලයා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒක හුරු කරන්න ඕන කාරණයක්. ඒක ධර්මයේ දරුවන්ට උගන්වන්නේ අටලෝ දහමෙන් බුදුහාමුදුරුවෝ කම්පා වුණේ නැහැ අපිත් ඉගෙන ගන්න ඕනේ කියලා. එහෙම කිව්වට හරියන්නේ නැහැ ඒක. අපිට කම්පා වෙන්න අවස්ථාව ආපුහම කම්පා වෙනවා. එහෙනම් අපිට තේරුම් ගන්න ඕන අපි ඒවා ළමා කාලේ පටන් ඇලීමෙන් ගැටීමෙන් මමත්වයෙන් අරන් ලාභේදී ලාභේ මම, අලාභේදී අලාභේ මම. සැපදී සැප මම, දුකේදී දුක මම. ඒ කියන්නේ කැමැත්ත මම, අකමැත්ත මම. ඇලීම මම, ගැටීම මම. අන්න එහෙම ළමා කාලේ පටන් මේ ඇලීම් ගැටීම් සංඛ්‍යාව වැඩි කර ගැනීම තුළ තමයි මේ ලෝකේ තියෙන යම්සි සිද්ධියක් සිදු වුණාම අපිට ඒකට දරා ගන්න බැරි ප්‍රතිචාර ලෝකෙට පෙන්වන්නේ. නමුත් මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් මේ ආපු අවස්ථාව ඉස්සර ලෝකෙත් සිද්ධ වෙලා තියෙනවා, මතුම් මිත්තන්ට සිද්ධ වෙලා තියෙනවා, රටේ වෙන පැත්තට සිද්ධ වෙනවා, අපටත් එහෙම වෙනවා. ඉතින් ඊට පස්සේ ජීවත් වෙලා වැඩක් නැහැ කියලා පපුවට අත ගහ ගන්න එක හෝ ගඟට පනින එක හෝ සිවිදනසා ගන්න එක නෙමෙයි, ජීවත් වෙන්න උත්සාහ කරන එක. ජය ගන්න උත්සාහ කරන එක. සාමාන්‍යයෙන් දරුවන්ට උගන්වන්නේ පරාජය ජයග්‍රහණයේ ගුරුවරයා කියලානේ. ඒ වගේ මේ වගේ අවස්ථාවල අපි තමන් ඇතුළත ඉන්නා වූ මේ කම්පිත ස්වභාවයේ තේරුම් අරගෙන තමන් ධර්මයේ තේරුම් අරගෙන අකම්පිත බවට අවශ්‍ය අවබෝධය ලබාගෙන නැහැ කියන එක තේරුම් ගන්න ඕන. අන්න තේරුම් ගැනීමේදී තව ටිකක් එහාට මම වචනයක් කියන්න වෙනවා. බලන්න මෙන්න මේ ගාථාව. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසා සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුද්දේසු ධම්මා. දැන් අපි නම් හිතන් ඉන්නේ කෙස් අනිත්‍යයි වතු පිටි අනිත්‍යයි කියලානේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ලාභාලාභ සබ්ද දුක් ප්‍රශංසා අනිත්‍යයි කියලා තියෙන්නේ. අසස්සතෝ නিত্য සත්‍ය සදාකාලික නැ වෙනස් වෙනවා. එහෙනම් අපට ලාභේ ඉන්නත් බෑ. ඔය යම් යම් කාලවකවානුවලදී යම් යම් තැන්වලදී වාහන නවත්තන හෝ යම් යම් කරුණවල ඉතා ඉක්මනින් ව්‍යාපාර දියුණු වෙනවා. නමුත් එතන වෙන පාරක් වැටෙනකොට වෙන බස් යනකොට මොකද වෙන්නේ? ඒකම වැහෙනවා. තවත් තැනක ඊට පස්සේ මොකද වෙන්නේ? තවත් තැනක හැදෙනවා. නමුත් ඒකත් එතන ඉප කට්ටියෙන් නැත්තම් වැහෙනවා. මේ නිසා මේ ජීවත් වීමේදී මේ පිළිබඳ ඉවක් අපට තියෙන්න වෙනවා. ලාභය අලාභය සම්සස්සා ඒවා මිනිසුන් හමුවේදී ස්ථිර සත්‍ය දේවල් නෙමෙයි පෙන්වන්නේ. නමුත් අපි මේවා අර අල්ලා ගැනීම කියන දේ තමයි ස්ථිර නැති දේවල් නිත්‍ය කොට ගැනීම කියන්නේ ඒකයි. අනිත්‍ය දේ නිත්‍ය කොට ගැනීම. එහෙම නැත්නම් මමත්වෙන් ගැනීමට තමයි නිත්‍ය කොට ගැනීම කියලා කියන්නේ. ඒ නිසා අපි මේවත් එක්කලා ඇලෙන්න ගැටෙන්න ගියාපම ඒ වාස්යෙන් මම හදා ගන්නවා. ඒක අපට දුක් ගෙනත් දෙනවා. දැන් ඉතින් ඔබට මේ ඇලෙන ගැටෙන කම්පාවෙන් ඇති වෙන දුකෙන් නිදහස් වෙන්න ඕන මැරිලාද? එහෙම නැත්නම් අනාගත බුදුහාමුදුරුවෝ ආපුවමද? නැත්නම් මේ ජීවිතේදීද? අන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා ඔබලට ඇති වෙන මේ කාරණය ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හටගන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පංචකයක් විතරයි. ඒක තියන්න බෑ.
මොනතරම් ආවේගශීලී වුණත් රත් වුණ වතුර නිමෙනවා. අනිවාර්යෙන්ම. ඒ වගේම හුලං ගසා පුරන ලද බැලුමක් හුලම් බහිනවා. වගේ මේ ආරෝපිත තත්ත්වයන්ගෙන් ඉන්න බෑ අපට. මොකද වෙන්නේ? යථා තත්ත්වයටපත් වෙනවා. ඔබට තේරෙන්නේ නැද්ද? ඔබ ළඟ තියෙනවා ස්වාභාවික ස්වභාවයක් කියලා. කලබල නැති ස්වභාවයක්. මම ඒකට නිවන කියන්න ලෑස්ති නෑ. නමුත් එහෙම ස්වභාවයක් තියෙනව නේද කියලා බලන්නකෝ. මේ ස්වභාවයෙන් ඉන්න පුළුවන්. ඊට මෙහා පැත්තට මොනතරම් උද්වේගශීලී කලබලකාරී වුණත් ආපහු මොකද වෙන්නේ? දෙපැත්තට පදවන ලද ඔන්චිල්ලාව මැදට ඇවිදින් නතර වෙනවා වගේ නතර වෙන්නේම සංසිඳිලා. ඔබට තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් මම කියන්නම්. මේ බහන් අහස දිහා බලන්න. මේ සමය තුල අහස නිල් පාටනුත් තියෙන අවුවැටලා තියෙනකොට නමුත් අහසේ වලාකුළු එනවා. කාලගුණිද්දා දෙපාර්තමේන්තුව කියන අටත් කියන විදිහටත් වෙනවා වෙනස් විදිහටත් වෙනවා අඩු වැඩි වෙනවා. එවිටින් අහස වැහෙනවා. වැහලා ඒ වලාකුළු වැඩි වුණාම ගොරවනවා. අකුණුත් ගහනවා. ගොරෙව්වේ අකුණු ගැහැව්වේ අහසේද වලාකුළු වලද? ගොරවනකොට අකුණු ගහනකොට අහස තිබුණාද නැද්ද? ඔබට අහස පේන්නේ නැත්තේ වලාකුළු දිහා බලන් ඉන්න නිසා නේද? ගැරවිල්ලට ආධානය යොමු වෙලා තියෙන නිසා නේද? එතකොට අහසේ වලාකුළු එනවා ඒවා හිටින්නේ යනවා. වලාකුළු ආවත් නැතත් අහස හැමදාම ඉතුරුයි. ඔබට තේරුම් ගන්න පුළුවන්ද මේ ඔබේ හිතේ පහළ වෙන සිතුවිලි වලාකුළු වගේ? ඒවැයි මේ ලෝභ දේශ මොහ වල තමයි මේ අකුණු ගහනවා වගේ ගිනිපත්තු වෙන්නේ කියලා. ඔබට ඊට වඩා එහා පැත්තට සංසුන් බවක් තියෙනවා මේකට මම ප්‍රිය කරනවායි කියලා. ආපහු මේ නොසන්සුන් බව වෙනකොට සංසුන් බවට ඉක්මනින් යන්න කල්පනා කරනවා නම් ඒක තමයි බුදුදහමේ පෙන්වන්න ලබන්නේ. ඒ නිසා අපි මේ හදාගත්ත දුකක ඉන්නේ. අපි අහස නෙමෙයි ඉන්නේ වලාකුළු වල. ඉතින් ඒව ඇතින කළු වලට සුදු වලට අකුණු වලට අපට මොන දෙන්න සිද්ධ වෙනවා. නමුත් අපි මේ යන්න යන වලාකුළු යන්න ඇරියොත් ඒක අල්ලගත්තේ නැත්නම් අපට හැමදාමත් අහස ඉතුරුයි. ඒ නිසා මේ ඔබේ චිත්තාභ්‍යන්තරයේ ස්වභාවයෙන්ම ගෙනාපු දෙයක් තමයි මේ නිවන සැනසුන ස්වභාවය කියලා කියන්නේ. නමුත් ඒක ඔබට හොයාගන්න බෑ. ඇයි? මේක වහන්න කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දේ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා නිවර්ණ ධර්ම ටිකක් හිත වහගත්තා. දැන් ඔබ ජීවත් වෙන්නේ අහසේ නෙමෙයි වලාකුළු වල. අර නිවර්ණ ධර්ම වල. දැන් ඔබට නිවර්ණ ධර්මනේ ප්‍රහාණය කරන්න තියෙන්නේ. එනිසා දුක් ගෙනත් දෙන්නේ ස්වභාවික හිත නෙමෙයි. තමන් විසින් ආරෝපණය කරගත්තා වූ ලෝභ, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ සහිත හිත. නිවිල සැනසීලා ඉන්න ඕන නම් මේක ඉවර කරන්න ඕන. අන්න මේ කම්පණයට පත්වන සිද්ධියේදී ඒක ඒතන් මම ඒතෝ හමස්මෙන් ඒසෝ මේ අත්තා කියන වචනෙන් පෙන්වන්නේ මගේ සහ මම සහ මගේ ආත්මකට ගැනීම පෘථග්ජනයාගේ උපන්ගේ දෝෂයක්. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා ඔබ ඕක අල්ලගන්න නැතුව ආපු දේ යන්න අරින්න. නිකන් නෙමෙයි ඊතා ඉක්මනින් සංසිඳවන්න කියලා තියෙනවා. අන පුද්ගලයෙකුට තේරෙන්නේ නැත්තේ මේ වගේ නොසන්සුන් වුණාම ඒක මාස ගණන් අවුරුදු ගණන් පරම්පරාවට ගෙනියනවා. අනාර්ය පුද්ගලයා. නමුත් ඒ නිසාම ඔහු දුක් ගොඩක් රැස් කරගන්නවා. තේරුම් ගත්ත පුද්ගලයෙක් මේක ඊතා ඉක්මනින් නොසන්සුන් බවයි මේ දුක් ගෙනත් දෙන්නේ සංසුන් භවයේ දුක නැහැ කියලා සසරට වෙනුවට නිවනට ප්‍රිය කරනවා නම් නිවිල සැනසීලා ඉන්න එකට ප්‍රිය කරනවා නම් මේන් ඊතා ඉක්මනින් ගොඩ එන්න කල්පනා කරනවා. ගොඩ එන්න නම් කායට වචනට දීලා ලෝභයෙන් දේශයෙන් මොහෙන් ක්‍රියා කරලා ප්‍රතික්‍රියා දක්වලා බෑයි පවත්තන හැටි. ඊතා ඉක්මනින් සංසුන් ස්වභාවයටපත් වෙන්න ඕන. පාඩුවට ඕන නම් වන්දි ගන්න ඕන. එහෙම නැත්නම් වින ක්‍රියාමාර්ගයක් අරගෙන ඒක ලබා ගන්න කටයුතු කරන්න ඕන. ඒවා නීත්‍යානුකූල සහ සදාචාර සම්පන්න දේවල්. නමුත් අපි එහෙම නෙමෙයි. අපිට මේ තමන්ගේ තුළ තියෙන කෙලෙස් ස්වභාවය ඇවස්සුනහම හංගන්න බෑ. ප්‍රදර්ශනය කරනවා තමන් මොන ආගමේ හිටියත් පෘථග්ජනෙක් එහෙම නැත්නම් ආගමික සංවේගයෙන් නැති බව. ඉතින් මේ කරුණු ඔබට තේරුම් ගන්න පුළුවනි නම් අන්න දැන් ප්‍රඥා කියන කාරණේදී තව ටිකක් එහාට අපි යන්න ඕන. මොකද්ද මේ සාකච්ඡා කියලානේ පෙන්නන්නේ. ඒ සාකච්ඡාවකදී අහන ප්‍රශ්නෙට අදාළ පිළිතුර පැහැදිලි කරන්න පුළුවනි නම් ඒක පාසල් අධ්‍යාපනයෙන් හෝ දහම් පාසල් අධ්‍යාපනයෙන් ඉගෙනගත් එකකින් කරන්න බෑ. මේ තථාගතවරු පැහැදිලි කරලා වදාරලා තිබෙන්නේ පොතක තියෙන දෙයක් නෙමෙයි අපේ සිතේ සිදුවෙන දේ.
ඇස කන නාසය දිව කය කියන සිතේ සිදුවෙන දේ තමයි පැහැදිලි කරලා තිබෙන්නේ. ඒ සිතේ සිදුවෙන දේ දුකටපත් වෙන පැත්තට පෙන්වන්නේ කෙලෙස් වර්ධනය කියලා. එතකොට පටිසෝතගාමිත්වය කියන එකෙන් පෙන්වන්නේ මේ කෙලෙස් ටික තමයි විනාශ කරගන්න ඕනේ. එතකොටයි සැනසීම තියෙන්නේ කියලා. අමුතුවෙන් සැනසීමක් හොයන්න ඕනේ නැහැ. දුක් ගෙනත් දෙන කාරණේ අයින් කරගත්තාම සැනසීම තියෙයි. මම මේකට උදාහරණයක් කියනවා මෙහෙම. ඔබටත් මේක ඇති සමහර විට තිබුණා වෙන්න ඇති. ඇතැම්මුන්ට තද හිස රදයක් හැදෙනවා. මේ හිස රදේ හැදුනහම කතා කරනවට කැමති නැහැ, පේන්න බෑ, කතා අවුවට කැමති නැහැ, වැස්සට කැමති නැහැ, මොකක්වත් කැමති නැහැ. එතකොට ඔහුට මේක තියෙන්නේ අවුරුදු ගණන්. දවසක් තිබිලා දෙකක් තිබිලා මොකද වෙන්නේ? හොඳ වෙනවා. දැන් හොඳ වුණාම මොනවද ලැබුණේ? දැන් යථා තත්ත්වෙන ලැබිලා තියෙන්නේ. තිබුණෙත් යථා තත්ත්වය අර හිසේ රදේ කියන කායතා තත්ත්වයක්. ඒක තියෙන්නේ නැහැ, අයින් වෙනවා. දැන් හිසේ රදෙන් නිදහස් වුණා කියලා මොකද්ද ඔහුට ලැබුණේ? 아무තු දෙයක් ලැබුණද? හිසේ රදෙන් නිදහස් වීමද? අන්න වගේ දුකෙන් නිදහස් වීම කියලා මොනවද ලැබෙන්නේ කියලා දුකෙන් නිදහස් වෙලා බලන්නකෝ. දුක නැති එක කරුණා මොනවද ලැබෙන්නේ කියලා. ඒ නිසා අපි මේ පටු තැනකට කොටු වෙලා ඒක ජීවිතය කියලා හිතන් ඉන්නවා. නමුත් මේ පටු තැන අතහැරපුවාම ඊට වඩා සුන්දර ජීවිතයක් තියෙනවා. මෙතෙන්ට ජීවිතය තුලම යන්න ඕන. එනික ඒ සායකට සාකච්ඡා කිරීමේදී ප්‍රඥාවේදී උත්තර දෙන ආකාරයෙන් අනිත්‍ය ගැන හරි අනාත්මය ගැන හරි අප්‍රමාදය ගැන හරි කුසලයේ ගැන හරි අකුසලයේ ගැන හරි පාඩම විස්තර කරන්නේ නැතුව ත්‍රිපිටකයේ සඳහන් ආකාරයට පැහැදිලි කරනකොට අර ගැඹුරු තැන් කෙරෙහි එයාගේ නැත්තම් උන්වහන්සේගේ නැත්තම් එතුමියගේ ප්‍රඥාව දියුණු වෙලා තියෙන බව ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. පවතින ඔබ පාසලෙන් ඉගෙන ගත්ත ස්වභාවයට වඩා මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවායි කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක ඇසුරු කිරීම තුළ කරන්න ඕන කාරණයක්. අපේ ධර්ම දේශනා කිරීම තුළ මං හිතන්නේ මෙබඳු කරුණු අනන්තවත් පැහැදිලි කරලා තිබෙනවා. මෙතන මම උදාහරණයක් ගන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා ඔබ හැම දිනාට හැකියාවක් තියෙන්න ඕන මේ කියපු ආකාරයට මේ චරිත ලක්ෂණ 4 සමාජයේ ජීවත් වෙනකොට පුද්ගලයන් සම්බන්ධයෙන් හඳුනා ගැනීමේදී මේ කියන කාරණා පාවිච්චි කරන්න. එකට ඉඳීමෙන්, කතා බහ කිරීමෙන්, ඒ වගේම දුකකදී කරදරයකදී සහ සාකච්ඡාවේදී පුද්ගලයා කොතරම් ශ්‍රේෂ්ඨද බොළඳද කියලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඔබ ළඟත් මේ දුර්වලකම් තිබෙනවා නම් ධර්මයේ තේරුම් අර ගැනීම තුළ මේ දුර්වලකම් නොයි ඔබ. දුර්වලකම් නැති දවසට ඔබ ශ්‍රේෂ්ඨයි. කය නෙමෙයිනේ ඔබ කියලා කියන්නේ. අනේ එතකොට මේ දුර්වලකම් ටික අපට අයින් කරගන්නට ධර්මයේ සරණ ගන්න පුළුවන් නම් අපිට මොහොතක් පාසාම ඒ දුකටපත් වෙන හේතු හිතින් අයින් කරන්න පුළුවන්. එතකොට දුක නැති වූ තැනකටපත් වෙලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අර හැම කාරණේදීම එක්ව වාසය කිරීමේදීත් ඔහුගේ අවංක භාවය ප්‍රදර්ශනය වේවි. සාකච්ඡාවකදීත් එහෙම නැත්නම් අපි කතා කළේකට ඔව් කතා බහ කිරීමේදීත් ඔහුගේ ප්‍රතිපත්තිකාමී බව තේරේවි. අටරෝධාමට අදාළ කම්පා සිදු වුණාමත් අදාළ උදව් උපකාර කළාවි. අඬන්නේ දොඩන්නේ වැළපෙන්නේ නැතුව ඔහම තමයි කියලා කියාවේ. ඒ වගේම දරුණු ගැඹුරු කාරණාවලදී කරුණු පැහැදිලි කිරීමේදී අවශ්‍ය පුද්ගලයාට කරුණු පැහැදිලි කිරීමට ඔහුට ප්‍රඥාවක් තිබේවි. අන්න මේ ප්‍රඥාවන්තයින් සඳහා පැහැදිලි කළා වූ ධර්මයේ තුල ඒ කරුණු තේරුම් ගන්න පුද්ගලයේ ඇසුර තුළින් ඔබටත් මේ ජීවිතය මේ කරුණු 4 උදව් කරගෙන වඩාත් සාර්ථක කරගන්නට අවශ්‍ය තැනකට භූමිකාවට එන්න පුළුවන්කමක් තියෙනවා. ධම්මස පාදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ තංගල්ල සිටිනාමලුවේ අලුත් වැව මුලානේ එදිරිසිංහ පවුලේ සියලු ඥාතීන් විසින්. අරමුණු අතර ඔවුන්ගේ අවුරුදු 83ක් ආයු වළඳා මීට මාස 3කට පෙර පරලොවසපත්වන්ට යෙදුණා වූ කරුණාවතී අමරවික්‍රම ආදරණීය මෑණියන්ද දැනට වසර 1කමාරකට පෙර පරලොවසපත්වන්ට යෙදුණා වූ දොන් දිනෙස් එදිරිසිංහ ආදරණීය පියාණන් ඇතුළු සියලුම මිය පරලෝකියා වූ ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර පින් කැමති කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් වී ඒ ජීවිතයේ දුක් කෙලවර කරගනිත්වා මතු උපදින භවයකදී ධර්ම ශ්‍රවණය කොට ධර්ම අවබෝධයෙන් උතුම් නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා මේ වෙන්න ඕන විදිය ඔබ හිතුව විදිහ නෙවෙයි පින් බලාපොරොත්තුව සිටින සියලුම දෙවියන් භූත කොට්ටා සහ සත්වයන්ට මේ පින් අනුමෝදන් වෙත්වා
මේ සම්බන්ධයෙන් මම ඉස්සරහට බණක් කියන්න හිතන් ඉන්නවා. ඒකෙදිම පැහැදිලි කරන්නම් දැන් කාලය ගන්න නැතුව. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් අපකපවේ ක්‍රියා කරන අතිපූජනීය මහා සංඝරත්නයට සහ සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් ඥාති මිත්‍රාදී නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. මුළුල්ලම වෙලාගත් කොරෝනා වසංගතය හැමුවේ රෝගී ජනතාවට නිරෝගී සුවයත් ඒ සඳහා ලාභ දීම සඳහා අපකපවේ සත්කාර කරන ලබන සියලුම දෙනාටම ආරක්ෂාව පතාද මේ පුණ්‍ය කර්මයේ ජනිත වන ශක්තිය හේතු වේවා. මෙම ධර්ම දානයෙන් ජනිත වන කුසල ශක්තිය පැමිණි සියලු දෙනාට සෑම සියලු දෙනාට මෙම ධර්ම දානයෙන් ජනිත වන කුසල ශක්තිය සෑම සියලු දෙනාටම ධම්මානුධම්ම ප්‍රතිපදාවට යෙදෙන්න හේතු ආසනාව වේවා. ධර්ම දේශනා කරවා ගැනීමෙන් මූල්‍යදායකත්වය දැරීමෙන් ධර්මස්සෝණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා ඔබේ දෙමව්පියවල පරලොස්සපත් ගමනේදී දෙමව්පියවල හෝ යම් තවත් ඥාතීන් ඔබේ පින බලාපොරොත්තුවෙන් වාසය කරන තැනක් ඇත්නම් පින් අනුමෝදන් කරගනිත්වා. නැත්නම් ඔවුන්ට උපහාරයක් වේවා. පින් මද ජීවිත පිනින් පිරී දුකටපත් ජී දුකින් නැත බෙදී මතු උපදිනා භවයකදී මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණයේ ගැඹුර අවබෝධ කරගෙන සතර දුක් කෙලවර කරගන්නට අවශ්‍ය ප්‍රඥාව පහළ කරගන්නට ඔවුන්ට හේතු ආසනාව වේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා ඔබ හැම දිනාටත් ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කළා පූජනීය මහා සංඝරත්නයටත් රටේ මේ තත්ත්වයේ වසංගතෙන් මිදෙන්න වෙහෙස මහන්සි වී මුදවා ගැනීමට කටයුතු කරන්නා වූ හැමටත් සිත සාන්ති ආශිර්වාදය ලැබේවා. සමස්ත සමාජයටත් මේ කියන විසනය තවදුරටත් අවුරුද්දක් දුරට ගෙනියන්න නැතුව ඉතා ඉක්මනින් ඉවර කරගන්න අවශ්‍ය මගේ වචන වලින් කියනවා නම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඔබට ඉදිරිපත් කරන ලබන නිර්දේශ සහ නිර්ණායක දේව වාක්‍ය ලෙස පිළි අරගෙන අනුගමනය කිරීම තුළින් ඔබටත් ඉතා ඉක්මනින් මේකට සහාය දක්වන්නට ලැබේවා. ධර්ම අවබෝධය ඔබ හැම දෙනාගේ ජීවිතවල මෙලොව පරලොව යහපත ළඟා කරලා දී අටලෝ දහමේ කම්පාවෙන් මිදෙන්න අවශ්‍ය අවබෝධය ලබා දී නිවෙන සැනසෙන ජීවිතයට පත් කරන්නට හේතු වාසනාව වේවා. ආයුසාදු කියලා අධිෂ්ඨාන කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං